කරේ පොඩ්ඩක් මම මතක හැටියට කරා ඒ ලියා ගන්න ප්‍රතිග්‍රහණය කියන තැනින් අර්පණදායී විසින් කරන ලද අර්පණයට අර්පණලාභියා විසින් කොන්දේසි විරහිතව කැමැත්ත පළ කිරීම ප්‍රතිග්‍රහණය ලෙස හැඳින්වේ. මොකක්ද කියන්නේ පුතේ? අර්පණදායී විසින් කරන ලද අර්පණය අර්පණලාභියාට සංනිවේදනය වුණාට පස්සේ අර්පණලාභියා විසින් ඒ කියන ප්‍රතිග්‍රහණය කොන්දේසි විරහිතව පැල කරන්න ඕන කැමැත්ත. අරක මත මෙහෙම වුණොත් මම මෙහෙම තීරණයට කැමති. අර කියන කොන්දේසියට යටත්ව මම මේකට කැමති. එහෙම බෑ. කියන අර්පණය ඒ ආකාරයෙන්ම කොන්දේසි නැතුව පිළිගන්නවා නම් අන්න පුතේ එතන තියෙනවා මොකද්ද? ප්‍රතිග්‍රහණයක්. මෙන්න මේ ප්‍රතිග්‍රහණය හරි මෙන්න මේ ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් පාර්ශවයන් තුනක් ඉන්නවා. මතකද ඔයාට අර්පණයක් කරන්න පුළුවන් පාර්ශව තුන. නිශ්චිත පුද්ගලයෙක්ට අර්පණය කරන්න පුළුවන්. පුද්ගල කණ්ඩායමකට අර්පණය කරන්න පුළුවන්. සමස්ත ලෝකයටම අර්පණය කරන්න පුළුවන්. යෝජනාව ඔය කියන ආකාර තුනකට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රතිග්‍රහණය එහෙම නැත්නම් පිළිගැනීමක් පුතේ ඔන්න ඔය ආකාර තුනටම පුළුවන්. එහෙනම් කොහොමද? නිශ්චිත පුද්ගලයෙකුට අර්පණයක් කරලා තියෙනවා නම් ඒ කියන පුද්ගලයා විසින් ඒ පිළිගන්න ඕනේ. නමක් නම් කරලා මේකේ ඉන්න කාට හරි යමක් කිව්වොත් එයා විසින් ඒකට උත්තර දෙන්න ඕනේ. නිශ්චිත පුද්ගලයෙක්. පුද්ගල කණ්ඩායමක් මේ කියන සෙට් එකේ ඉන්න ගෲප් එකේ ඉන්න කවුරු හරි කෙනෙක් අපි පණිවිඩය දෙන්නේ ගෲප් එකට. ඒ ගෲප් එකේ කවුරු හරි කෙනෙක් ඒකට ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා නම් අපි දන්නවා කණ්ඩායම දැනගත්තා කියලා. සමස්ත ලෝකයේම අපි හිතමු මේම මුළු ලෝකයේ ඉන්න සමස්ත ජනතාව වෙනුවෙන් ඇඩ් එකක් දානවා. ටීවී ඇඩ් එකක්, රේඩියෝ මොකක් හරි එකක, ඉන්ටර්නෙට් එකේ හරි ඇඩ් එකක් හෝ මොකක් හරි ප්‍රචාරණ මාධ්‍යකින් දැම්මට පස්සේ ඒක කවුරුවත් පිළිගත්තද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමස්ත ලෝකයාම ඒක ප්‍රතිග්‍රහණය කරනවා. සබම් මිලදී ගන්න ඕනෑම කෙනෙක්, දත්පේත් මිලදී ගන්න ඕනෑම කෙනෙක්, කිරිපිටි මිලදී ගන්න ඕනෑම කෙනෙක්. එයා ලංකාවෙ වෙන්න පුළුවන්, ඉන්දියාවෙ වෙන්න පුළුවන්. ඒ භාණ්ඩයේ තියෙන ඕනෑම රටක කෙනෙක් ඒක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රතිග්‍රහණයක් පුතේ අර්පණය වාගේම ආකාර තුනකට පුළුවන්. නිශ්චිත පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, සමස්ත ලෝකේ. ලියන්න ප්‍රතිග්‍රහණය කළ හැක්කේ කාටද? පළවෙනි එක නිශ්චිත පුද්ගලයෙකු වෙත කළ අර්පණයකදී ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් කාටද? කියව ගන්න කාටද ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්? කාටද ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්? එකේ පුද්ගලයා විසින් ප්‍රතිග්‍රහණය කළ යුතුයි. ඒ නිශ්චිත පුද්ගලයා ප්‍රතිග්‍රහණය කරන්න. දෙක පුද්ගල කණ්ඩායමක් වෙත කළ අර්පණයකදී
පුද්ගල කණ්ඩායමක් වෙත කළ අර්පණයකදී කණ්ඩායමකට කියලා තිබ්බොත් උතේ කණ්ඩායමේ ඕනෑම කෙනෙක්ට පුළුවන් ප්‍රතිග්‍රහණය කරන්න. බලන්න කියවගෙන අදාළ කණ්ඩායමේ ඕනෑම අයෙකුට ප්‍රතිග්‍රහණය කළ හැකියි. ඕනෑම කෙනෙක්. 3 මුළු ලොවටම කළ අර්පණයකදී ඉස්සරහින් බලන්න සමස්ත සමාජයේ ඕනෑම අයෙකුට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. මුළු ලෝකේටම අර්පණයක් කරලා තිබුවොත් ඒ සමාජයේ ඉන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් ඒක ප්‍රතිග්‍රහණය කරන්න. යටින් කියනවා මෙන්න මේක පුතේ ඔක හයිලයිට් කරලා තියන්න නැත්නම් කොටු කරගන්න. ප්‍රතිග්‍රහණය අර්පණදායී වෙත සංනිවේදනය කළ යුතු අතර එසේ නොකර ඇති විටක ප්‍රතිග්‍රහණය වළංගු ප්‍රතිග්‍රහණයක් නොවේ. යම් කෙනෙක් අර්පණයක් කරලා තියෙනවා නම් ඒ අර්පණය කරපු දේ ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරලා අර්පණදායයාට දැනුවත් කරන්න ඕනේ මම මේක ප්‍රතිග්‍රහණය කළාය. එසේ නොවන්නේ නම් ඒක වළංගු ප්‍රතිග්‍රහණයක් වන්නේ නැහැ කියලා කියනවා ගිවිසුම් නීතිය. හැබැයි පුතේ මේකට ව්‍යතිරේක අවස්ථා දෙකක් තියෙනවා. ව්‍යතිරේක අවස්ථා දෙකක් කියන්නේ අර්පණය කළා කියන ප්‍රතිග්‍රහණය කළා කියන එක අර්පණදායයාට සංනිවේදනය කරන්න ඕනෙම නැහැ. අත්‍යවශ්‍යම නැහැ. එහෙම අවස්ථා දෙකක් තියෙනවා. ලියන්න එක මුළු ලොවටම සිදු කළ අර්පණයකදී ව්‍යතිරේකයන් කියලා තියෙන්නේ එක මුළු ලොව වෙත සිදු කළ අර්පණයකදී ඔන්න ඔය වෙලාවක ප්‍රතිග්‍රහණය කිරීම සංනිවේදනය කළ යුතුම නැහැ. දෙක අර්පණදායී විසින් ආපසු දැන්වීම අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇති විටකදී අර්පණදායී කියනවා මට මේකට පිළිතුරු ඕනේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලියුම ගියා නම් මම ඒ ලියුම ප්‍රතිග්‍රහණය කළායයි සලකනවා කියලා. ඔය පොඩ්ඩක් පුතේ නීතිය සම්බන්ධයෙන් බැංකුව හා සම්බන්ධ වනදී ඔන්න ඔය ආපසු දැන්වීම කියන එක අත්‍යවශ්‍ය වන්නේ නැහැ. හරි. එහෙනම් අර්පණයක් සංනිවේදනය විය යුතු වගේම ප්‍රතිග්‍රහණයක් අර්පණදායයාට මොකද වෙන්න ඕනේ? සංනිවේදනය වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැති අවස්ථා දෙකක් තිබුණා. මුළු ලෝකෙටම කරලා තියෙන වෙලාවක අර්පණදායී විසින්ම කියලා තියෙනවා අනේ අපිට ආපහු සංනිවේදනයක් ෆීඩ්බැක් එකක් ඕනේ නැහැ කියලා තිබ්බොත් සංනිවේදනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. බලන්න වර නඩු තීන්දුවක් දීලා තියෙනවා. පී නැමැත්තා විදුහල්පතිවරයා වශයෙන් පාසල් කළමනාකරණ කමිටුව විසින් තෝරා ගනු ලැබුවද ඒ සම්බන්ධව ඔහු වෙත විධිමත් සංනිවේදනයක් නොකරන ලදී. කෙසේ වුවද මෙකී කමිටුවේ සමාජිකයෙකු සිය මිතුරෙකු මාර්ගයෙන් පීහට ඒ බව දැනගන්නට ලැබුණි. කෙසේ වුවද පසුව පාසල් කළමනාකරණ කමිටුව තම තීරණය වෙනස් කර තිබූ අතර මේදී ප්‍රතිග්‍රහණය විධිමත්ව සංනිවේදනය නොකිරීම මත ගිවිසුමක් ඇති වී නොමැති බව අධිකරණය පවසයි. බලන්න වෙලා තියෙන දේ අර කියන පී කියන පුද්ගලයා පිනා වගේ එහෙම කියන්න එපා. එහෙම කවුරුත් නෑ.
පී කියන පුද්ගලයා සංවර්ධන කමිටුව විසින් පත් කරාලු විදුහල්පතිවරයා. හැබැයි ඒ පී කියන පුද්ගලයාට කියලා නැහැ. ඔයා අපේ විදුහල්පතිවරයා විදියට පත් කරා කියලා. ඒ සංවර්ධන කමිටුවේ හිටපු යාළුවෙක් තමයි පීට කියලා තියෙන්නේ. ඔයා තමයි මේ විදුහලේ විදුහල්පති කියන්නේ. ඊට පස්සේ සංවර්ධන කමිටුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ගත්ත තීරණය වෙනස් කරා. හැබැයි මේ වෙනකොට සංවර්ධන කමිටුව පීයට කියලා නැහැ. කිසිම වෙලාවක ඔයා විදුහල්පතිවරයා වශයෙන් පිළිගත්තා කියලා. ඒක එයා දැනගන්නවා කාගෙන්ද යාළුවෙකුගේ මාර්ගයෙන්. සංනිවේදනය කළාද සංවර්ධන කමිටුව සංනිවේදනය කළේ නැහැ. එහෙනම් නඩුවක් දාලා තියෙනවා විදුහල්පතිවරයා වශයෙන් තෝරාගත්ත පී මම මේකේ විදුහල්පතිවරයා වශයෙන් මෙයාලා තෝරාගත්තා. නමුත් මෙයාලා තීරණය වෙනස් කරලා. අධිකරණයේ කිව්වා එයා අර්පණයක් කරා තමයි. හරි වාට ඒක සංනිවේදනයක් කළා තමයි. හැබැයි පුතා මෙතනදී මොකද වෙලා තියෙන්නේ? ඔයාට ප්‍රතිග්‍රහණය කරලා ඔයාගේ ප්‍රතිග්‍රහණය යාට යවලත් නැහැ. සංනිවේදනය කරලත් නැහැ. මොකද්ද? අර්පණය. මෙතන කරලා තියෙන්නේ මොකද්ද? හුදෙක් තීරණ ගැනීමක් පමණයි. අර්පණය සංනිවේදනය වෙලත් නැහැ. ප්‍රතිග්‍රහණය සංනිවේදනය වෙලත් නැහැ. ඒ නිසා මේක වළංගු යොමුමක් නැත්නම් වළංගු අර්පණයක් හෝ ප්‍රතිග්‍රහණයක් මේක තුල නැහැ කියලා අධිකරණය තීන්දුව කරලා තියෙනවා. ඊට පස්සේ යනවා ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් ආකාර තුනයි පුතේ. ප්‍රතිග්‍රහණය කළ හැකි ආකාර තුනයි. ලියන්න. ලිඛිතව වාචිකව ඇඟවීමෙන් ඉංගි වලින් පිළිගන්න පුළුවන් නේ. කටින් මේ විදිහට කතා කරලා පුළුවන්, ලියලා දීලා පුළුවන්. ඔය කියන එක එක ඇඟවීම නැත්නම් අපි ඉංගි වලින් පුළුවන් ප්‍රතිග්‍රහණය කළා කියන. ඒක මම ඔයාලට කියන්න ඕනේ නෑ. ඉංගි බිංගි පානා මුකුන්ද උන් හැමතැනම ඉන්න නිසා. හරි? එහෙනම් මේ ඇඟවීමෙන් වාචිකෝ ලිඛිතව ප්‍රතිග්‍රහණයක් කරන්න පුළුවන්. ඒ ආකාර තුنين මොකද්ද කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තේ අර්පණයක් කරන්න ගත්තා. මතක තියාගන්න පුතේ මෙන්න මේ කාරණාව කොටු කරගත්තත් කමන්නේ. එහෙත් අර්පණලාභියාගේ බුදු නියදියාව ප්‍රතිග්‍රහණයක් ලෙස නොසලකේ. යමක් අර්පණය කරාට පස්සේ අනේ මට වැඩක් නෑ ඕවා. මට උඩ උත්තර දෙනවට වඩා හොඳයි සද්ද නැතුව ඉන්න එක. සද්ද නැතුව ඉන්නවා කියන්නේ ඒක පිළිගත්තායයි සිටීම යුතුය නීතියට අනුව වළංගුවන්නේ නෑ. කොටු කරගන්න එන මොකද්ද? බුදු නියදියාව ප්‍රතිග්‍රහණයයි නොසලකේ. මට ඔන්න ඔය නඩු තීන්දුව කියවලා ගන්න ඔය අර්ථේ මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. නඩු තීන්දුව කියවන්න. මොකද වෙලා තියෙන්නේ නඩු තීන්දුවේ? අක්ෂේකු මිලදී ගැනීම අර්පණය කරමින් ඒට පිළිතුරක් නොලැබුණොත් එය ප්‍රතිග්‍රහණය ලෙස සලකන බව අර්පණකරු දන්වා තිබුණි. විකුණුම්කරු ඒට පිළිතුරක් නොයු අතර අශ්වයා වෙනත් කෙනෙකුට විකුණා තිබුණි. අධිකරණයේ මෙහිදී පවසා සිටියේ මෙහිදී කිසි ගිවිසුමක් ඇති වී නොමැති බැවින් විකුණුම්කරු ගිවිසුම් කඩකිරීමක් කර නොමැති බවයි. මක්නිසාදයක් මෙහි අර්පණලාභියාගේ පුදු නියදියාව ප්‍රතිග්‍රහණය වශයෙන් මෙහිදී සලකන්නේ නැත. වාක්කාරී අස්ස විලනාමක ඔය අස්ස රේස් නෙමෙයි අස්ස විලනාමකදී අස්සයා විකුණනවායයි අද්දරක් දාලා තියෙන්නේ නැති. මෙයා මොකද කරන්නේ නැත්තේ? අර්පණය කරා මොකද්ද? මම ඔය අස්සයා මිලදී ගන්නවා. ඒකට ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් මම ඒක ඔය පිළිගත් අයයි උපකල්පනය කරනවා. හරි ඒ වගේ කතාවක් කියන්න තියෙනවා. ඊට පස්සේ අර වෙන අස්සය වෙන එක්කෙනෙකුට විකුණලා ඊට පස්සේ මේ අර අර්පණය කරපු නැත්නම් අපි කියන්නේ අර මේ අර්පණයක් කරලා තියෙන අස්සය මිලදී ගන්නවා කියන පුද්ගලයා නඩුවක් දාලා. මෙයා මං කිව්වා මෙයාට ඔයා මට මුකුත් එව්වේ නැත්තම් මම ඔයා පිළිගත්තා කියලා පිළිගන්නවා කියලා. නමුත් එයා එහෙම කරලා නැහැ. මම මෙයා මේ අස්සය විකුණලා අධිකරණයෙන් මට සාධාරණයක් ඉක්ුවෙන් කරලා දෙන්න කියලා නඩුවක් දාන්න තියෙනවා.
ඒ වෙලාවේ කියලා තියෙනවා ගිවිසුම් නීතියට අනුව මොකද්ද? හුදු නිහඬියාව කිසිවක් කියා නොසිටීම ප්‍රතිග්‍රහණයයි සලකන්නේ නැතයි කියන. පුතේ හොඳට මතක තියාගන්න මේ හැම තියරි සංකල්පයක් ළඟම විභාගෙට එන ප්‍රශ්නයක අනුරුවක ගැළපිල්ලක් එහෙම නැත්නම් නඩු තීන්දුවක් අනිවාර්යෙන් දාලා තියෙනවා. ඔයාට මම කිව්වා ඔයා ඕන්නම් ගිහින් හරි ඒටි එකෙන් ගත්ත ළමයි යති මෙන්න මේ පොත අරගෙන ඇති මේක කියව ගත්තොත් අත්තරම විභාගේ පාස් වෙනවා. කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. සංකල්පමේ තියෙන තියරි ගොඩ වැඩි පුතේ. ඒක ග්‍රහණය කරගන්න බෑ ඔයා. ඒකයි මේ සරල කරලා කරන් යන්නේ. හැබැයි ඕන තැන ඕන විදිහට නඩු තීන්දුවක් ගලපලා තියෙනවා. ඔයා ගෙදර ගිහින් මම එදා කිව්වා ගෙදර නිකන් ඉන්න වෙලාවේ පාස් පේපර් පොත තියෙනවනේ. මේ පාස් පේපර් පොතේ බලන් යන්න ඔයා මේවා සම්බන්ධ ගැටලු මොනවද තියෙන්නේ කියලා ගිවිසුම් නීතියට අදාළව මේ හැම ගැටලුවක්ම ඇති වෙන විදිහේ නඩු තීන්දුවක් මම මේ තියරි කොටසේ මේ නියුක්තකේ අන්තර්ගත කරලා තියෙනවා. හරි මේවා ලියන්න බැරි නෑ පුතේ. කම්මැලිකමට හිටියොත් ඉවරයි. මේ පේපර් කතා කරන්න ගන්නවා පාස් පේපර්ස් ටික අතේ තියාගන්න මට දැන් අදත් එකක් කතා කරන්න තියෙනවා ප්‍රශ්නයක්. හරි මම එක දාත් කතා කරා එක ප්‍රශ්නයක්. ඒක හරි දාගන්න පුතේ කතා කරපු තැන. හරි එදා හිටපු ළමයි. මොකද කාලෙත් නෑ අපිට ඒ නිසා මම කියන්නේ අරන් තියාගන්න කියලා මම කිව්වා පාස් පේපර්ස් ටික ගහලා දීලා තියෙනවා. මං හිතන්නේ අපි කරේ ඔයාට හැම ප්‍රශ්නෙම 10 වෙනි ප්‍රශ්නේ හැම පේපර් එකේම 10 වෙනි ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ අලුත් සිලබස් එකේ ඔයා උදේට කියවලා බලන්න ගිවිසුම් නීතියට අදාළ ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා. හරි මේ ප්‍රශ්න ටික උඩට කියවලා බලන්න ගිවිසුම් නීතියේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. නිකන් ඉන්න එපා ගෙදරට වෙලා. මං ඊළඟ දැන් අද ප්‍රශ්නයක් කතා කරනවා මේක. හරි ඔන්න එහෙනම් හොඳට මතක තියාගන්න. ප්‍රතිග්‍රහණයේ කොන්දේසි විරහිත වෙන්න ඕනේ. කරන්න පුළුවන් නිශ්චිත පුද්ගලයෙක්ට ප්‍රතිග්‍රහණය, පුද්ගල කණ්ඩායමට ප්‍රතිග්‍රහණය, සමස්ත ලෝකයට ප්‍රතිග්‍රහණය. ලිඛිත වාචික ව්‍යංගයෙන් කරන්න පුළුවන්. පොදු නිහඬියාව ප්‍රතිග්‍රහණයක් විදිහට පිළිගන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි අද ඔය මුල් ටිකේ කතා කරේ. අපි යනවා ඊළඟට මේ ඔයාට ඇති වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඔයාට ඇති වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. තැපෑලෙන් ප්‍රතිග්‍රහණය දැනුම් දීම. දෙසැම්බර් 31 වෙනිදාට කලින් AT එකේ අය ලියාපදිංචි වෙන්න ඕන. කවදට කලින්ද? 31 වෙනිදාට කලින්. ඔයා තැපෑලට දාන්නේ ලියාපදිංචි වෙන ඒ අදාළ ડોකියුමන්ට් ටික දාන්නේ 31 වෙනිදා. 31 වෙනිදා. හැබැයි ඒකකින් කියනවා 31 වෙනිදාට පෙර ලියාපදිංචි වෙන්න. දැන් ප්‍රශ්නේ අපෙන් ඇවිල්ලා අහනවා අය අහන්න එපා. ඇවිල්ලා අහනවා සර් මම 31කට කලින් දාගන්න බැරි වුණා අද 31. අද දැම්මට කමක් නැද්ද කියලා. මං කියන්නේ මේ ලියුම දැම්මට කමක් නැද්ද කියලා. අනිත් ඒවා දැම්මද නැද්ද කියලා අපෙන් අහන්නේ. මම කියන්නේ ලියුම අද 31 දානවා. ඔයා අහනවා ලියුම දැම්මට කමක් නැද්ද? මොකද කියන්නේ? අන්න තැපෑලෙන් කරන ප්‍රතිග්‍රහණයක ඒටික අපිට අර්පණයක් කරා පුතේ. ඒටික අපිට අර්පණයක් කරා. දෙසැම්බර් 31 වෙනිදාට පෙර මේක එවන්න. 31 ඉවර වෙන්නේ කවද්ද? 31 12ට. 31 රෑ 12ට 31 අවසන්. එහෙනම්
අපි 31 ඇතුළත ඕනෑම වෙලාවක හොඳට මතක තියාගන්න අපි තැපෑලට දානවා නම් ඒ තැපෑලට දාන මොහොත අපි ප්‍රතිග්‍රහණය කරපු මොහොතයයි තැපෑලෙන් කරන ප්‍රතිග්‍රහණයකදී පිළිගන්න. එහෙනම් ඔයා 31 වෙනිදා 3ට රෙජිස්ටර් පෝස්ට් එකේ දැම්මොත් අන්න ඔයා ඒ රෙජිස්ටර් පෝස්ට් එකේ දාපු එක ඒටි එක ප්‍රතිග්‍රහණය කරා. නැත්නම් එයා ඒක බාර ගත්තායයි යූසුම් නීතියට අනුව මේක පිළිගන්නවා. ලියන්න එහෙනම් තැපෑලෙන් ප්‍රතිග්‍රහණය දැනුම් දීම. පිටුවන් කාටේ උඩ තැපෑලෙන් ප්‍රතිග්‍රහණය දැනුම් දීමකදී තැපෑලෙන් ප්‍රතිග්‍රහණය දැනුම් දීමකදී අදාළ ප්‍රතිග්‍රහණය සහිත තැපෑලෙන් ප්‍රතිග්‍රහණය දැනුම් දීමකදී අදාළ ප්‍රතිග්‍රහණය සහිත ලිපිය වෙන පෑනකින් ලියන්න තැපැල් කළ දිනය ප්‍රතිග්‍රහණය කළ දිනය ලෙස තැපැල් කළ දිනය ප්‍රතිග්‍රහණය කළ දිනය ලෙස සලකන බැවින් සත්‍ය වශයෙන්ම ඉන් පසු අවස්ථාවක ප්‍රතිග්‍රහණය පිළිබඳව අර්පණදායී වෙත සංනිවේදන වුවද ඉන් පසු අවස්ථාවක ප්‍රතිග්‍රහණය පිළිබඳව අර්පණදායී වෙත සංනිවේදනය වුවද ගිවිසුමක් ඇති වූ දිනය ලෙස සලකන්නේ ගිවිසුම ඇති වූ දිනය ලෙස සලකන්නේ ප්‍රතිග්‍රහණය සම්බන්ධව ලිපිය තැපැල් කළ දිනයයි ප්‍රතිග්‍රහණය සම්බන්ධ ලිපිය තැපැල් කළ දිනයයි හරි නේද? ඔයා 31 වෙනිදා තැපැල් කරත් ඔයාගේ එක 31 ප්‍රතිග්‍රහණය කළායයි සලකනවා. හැබැයි යන්නේ දෙවෙනිදා තුන්වෙනිදා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිග්‍රහණ දිනය ලෙස හඳුන්වන්නේ මොකද්ද? තැපැල් දෙපාර්තමේන්තුවේ සීල් එක වැදිලා තියෙන්න ඕනේ 31 වෙනිදා කියලා. එහෙනම් පළවෙනිදා දැම්මත් කමන්නේ 31 සීල් එක ගහ ගන්න පුළුවන් නම් හරි. එහෙනම් දිනේ විසියට සලකන්නේ මොකද්ද? අන්නේ තැපැල් කළ දිනේ. සාමාන්‍ය තැපැලේ තැපැල් කළ දිනයක් හොයන්න බෑ. ලියුම් පෙට්ටියට දාලා එනවා. ඔයා 31 දාලා ඇත්තටම 31 දැම්ම වෙන්න පුළුවන්. පළවෙනිදා දාලා කියනවා අනේ සාමාන්‍ය තැපැල දැම්මේ 31 තමයි මම දැම්මේ කියලා. ඔප්පු කරන්න කියන්නේ. හැබැයි රෙජිස්ටර් පෝස්ට් දාන්න කියන්නේ ඇයි? රෙජිස්ටර් පෝස්ට් එකක් දාපුවාම ලියාපදිංචි තැපැල දාපුවාම
ඔයාට චිට් එකක් දෙනවා. ඒකේ දානවා 2000 ගාන දිනේ දාලා වෙලාවක් දාලා දාපු තැපැල් කන්තෝරුවක් දාලා සීල් එකක් ගහලා දෙනවා. අන්න ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඔයාගේ එක ඇප්ලිකේෂන් දාලා පහුවෙලා දිනේක මේක හම්බෙලා තියෙන්නේ කියලා රිටර්න් කරොත් නෑ මම මේක 31 දැම්මේ කියලා තර්ක කිරීමේ හැකියාව දැන් ගිවිසුම් නීති ඉගෙන ගන්න ඔයාලට තියෙනවා. රස්සාවකට දැම්මත් ප්‍රතික්ෂේප වුණොත් අනේ මේක 31 වෙනිදා යනකොට අපිට ආවේ නෑ. නෑ එහෙම පිළිගන්නේ නෑ. තැපැල් කළ දිනේ තමයි පිළිගන්නේ. හරි. හැබැයි පුතේ මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. 31 වෙනිදාට පෙර අප වෙත ලැබිය යුතුයි. එතෙන්ද එවන්න ඕන. අන්න වෙන වෙන කොන්දේසි දාන්න පුළුවන්. හරි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඔයා තැපැල් කරපු දිනේ තමයි ප්‍රතිග්‍රහණය කරපු දිනේ විදිහට සලකන්නේ. බලන්න ප්‍රශ්නයක් තියෙනවා. ලලිතම මෝටර රථයේ විකිණීම සඳහා ගාමිණීට අර්පණය කරයි. මෙම අර්පණය අගාරුවාදා කරන ලද අතර එය ඊළඟ ඉරිදා දක්වා විවෘතව තවන බව සඳහන් කර ඇත. එම අර්පණය ප්‍රතිග්‍රහණය කිරීමට තීරණය කර ගාමිණී තම ප්‍රතිග්‍රහණය කිරීමේ ලිපිය සිකුරාදා තැපැල් කරන ලදී. තැපෑලෙන් කළ එම ප්‍රතිග්‍රහණය ඉරිදාට පෙර ලලිත්ට ලැබී නැත. ලලිත් සඳහා මෝටර රථය සිල්වාට විකුණන ලදී. ගාමිණී ප්‍රතිග්‍රහණ ලිපිය අඟහරුවාදා ලලිත්ට ලැබුණි. ගාමිණීගේ ලිපිය අඟහරුවාදා හම්බෙලා තියෙනවා. ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් ලලිත්ට වක්කීමෙන් වක්කීම පැවරිය හැකිද යන්න පැහැදිලි කරන්න. පුතේ යා කිව්වේ කවදට කලින්ද? එයා කියනවා ඉරිදට කලින්. හැබැයි ප්‍රතිග්‍රහණ දිනේ ලෙස සලකන්නේ මොකද්ද? තැපැල් කර දිනේ. මේක වළංගු ගිවිසුමක් වළංගු ප්‍රතිග්‍රහණයක්. ලියුම හම්බුනේ පරක්කු වෙලා. ඒ වුණාට තැපැල් කළ දිනය ඒ කියන දිනට පෙර දිනයක්. එහෙනම් ඒ පෙර දිනේදී තැපැල් කළ දිනේ තමයි ප්‍රතිග්‍රහණය කළ අයයි සලකන දිනේ. එහෙනම් මේකෙදි මොකද කරන්න වෙන්නේ? අනිවාර්යෙන් වාහනේ හිමිකරුවා වන ලලිත් වක්කීමක් තියෙනවා. ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන් වෙනවා. මොකද තැපැල් කළ දිනේ තමයි ප්‍රතිග්‍රහණ දිනය ලෙස සලකන්නේ. ඔන්න සිද්ධාන්තය. ඊළඟට යනවා ප්‍රතිග්‍රහණය කළ නොහැකි අවස්ථාවක්. අපිට අර්පණයක් ආවා. හැබැයි අපි ඒකට ප්‍රතිචාර දක්වන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. අර්පණයක් එනවා. හැබැයි අර්පණය ප්‍රතිග්‍රහණය කරන්න බැරි වෙන අවස්ථාවක්. මොකද්ද කියන්නේ? ප්‍රතිග්‍රහණය කරන්න බැරි අවස්ථා, කළ නොහැකි අවස්ථා. එක කල්ලිකුත් වීමෙන් අර්පණය අවසානයේටපත් වී ඇති විටක අර්පණය ආවට වැඩක් නෑ පුතේ. දිනේ පහුවෙලා. හරි? දිනේ පහුවෙලා නම් අර්පණය කරාට වැඩක් නෑ. ප්‍රතිග්‍රහණය කරාට වැඩක් නෑ. අර්පණය කරපු දිනේ පහුවෙලා. කාලේ කුත් වීමෙන් අර්පණය අවසානයේටපත් වී ඇති විටක. දෙක අර්පණදායී විසින් සිය අර්පණය ඉල්ලා අස්කරගෙන ඇති විටක අර්පණදායී විසින් සිය අර්පණය ඉල්ලා අස්කරගෙන ඇති විටක අර්පණදායී විසින් සිය අර්පණය ඉල්ලා අස්කරගෙන අපිට අර්පණය sannivedanaya වෙනකොට අර්පණදායී විසින් අර්පණය ඉල්ලා අස්කරගෙන අපි ප්‍රතිග්‍රහණය කළාට වැඩක් නැහැ. එතකොට වළංගු අර්පණයක් නැහැ. තුන ව්‍යර්ථ වී ඇති විටක ව්‍යර්ථ වී ඇති විටක ව්‍යර්ථ වී ඒ කියන්නේ පුතේ ඒක බල රහිත වෙලා බලන්න කියනවා ඉස්සරහින් එනම් පාර්ශවයන්ගේ පාලනයෙන් තොර වූ හේතුවක් මත පාලනයකින් තොරව හේතුවක් නිසා අර්පණය ක්‍රියාත්මක කරන්න බෑ.
පාර්ශවයක් මරණයටපත් වෙලා වස්තු භංගත්වයටපත් වෙලා නීතියෙන් බලපෑම් කරලා මෙන්න මේ හේතු තුනක් ආවොත් ඒ අර්පණය ව්‍යර්ථ වෙනවා කියන්නේ බල රහිත වෙනවා. අපි කියන්නේ වැඩක් නැතුව යනවා. එහෙනම් වැඩක් නැතුව යන අවස්ථාවක් ව්‍යර්ථ වීමක් හෝ අර්පණදායි ඉල්ලාස් කිරීමක් හෝ කල්ලිකුත් වීමක් කියන මෙන්න මේ හේතු කාරණා තුන මත ප්‍රතිග්‍රහණයක් කරන්න බැරි අවස්ථාවන් නිර්මාණය වෙනවා. අපේ විභාගය අහනවා ප්‍රතිග්‍රහණය කරන හැකි අවස්ථාවකට ගැටලුවක් දීලා අපෙන් අහනවා මේකේ නීතිමය தත්ත්වය මොකක්ද කියලා. හොඳට බලන්න කේස් එක කියවනකොට එක්කෝ කල්ලිකුත් වෙලාද ඒ කියන දිනේට පෙරද උනේ එක්කෝ අර්පණය ඉල්ලා අස් කරගෙනද කියලා බලන්න. එහෙම නැත්නම් නීතියෙන් හෝ වස්තුභංගත්වයට හෝ කාගේ හරි මරණයක් නිසාද මේක වෙලා තියෙන්නේ කියලා බලන්න. හොඳට ප්‍රශ්නේ අවබෝධ කරගත්තොත් මෙන්න මේ වාගේ සරල කොටස් වලින් තමයි විභාගෙ ලියන්න තියෙන්නේ. ඔන්න පුතේ වැඩියෙන්ම දිගට ඇදිච්ච අර්පණයයි ප්‍රතිග්‍රහණයයි වළංගු නීතියක ගුණාංග යටතේ යාන්තම් කරුණු දෙකක් ඉවර කරගත්තා. තව කරුණු රාශියක් තියෙනවා. යන් අපි ඊළඟ කරුණට වළංගු නීතියක සම්බන්ධයෙන් පවතින ලක්ෂණය තුන නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. ඒ කියන්නේ පුතේ පාර්ශවයක් ගිවිසුමකට එළඹුණොත් ඒ ගිවිසුම කඩ කෙරුවොත් දඬුවම් විඳින්න එයා කැමති වෙන්න ඕන. යමෙක් ගිවිසුමකට එළඹුණොත් ඒ ගිවිසුමේ කොන්දේසි එයා පිළිපදින්න එයා එකඟ වෙන්න ඕන. අන්න ඒකට කියනවා මොකද්ද? නෛතික සම්බන්ධතාවයක් ඇති කරගැනීම. එහෙනම් මෙන්න මේක ඉතා වැදගත් වෙනවා ගිවිසුමකට. සමහර ගිවිසුම් වලදී ගිවිසුම ගහන වෙලාවෙම ගිවිසුම බල රහිත වෙනවා. මොකද එයාගේ චේතනාව නෛතිකව සම්බන්ධතාවයක් ඇති කර ගැනීමක් නොවන වෙලාවල් වල මේක බල රහිත වෙනවා. ලියන්න මේක. ගිවිසුමේ කිසියම් පාර්ශවයක් විසින් ගිවිසුමේ කිසියම් පාර්ශවයක් විසින් අදාළ ගිවිසුම සඳහා අදාළ වන්නා වූ එකඟතාවයන් කඩ කරනු ලැබුවහොත් ඔහුට විරුද්ධව
විරුද්ධව නීතිය මගින් කටයුතු කරන්නේ යන චේතනාවෙන් යුක්තව අදාළ එකඟතාවයේ එළඹ තිබීම නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව ලෙස හැඳින්වේ යටින් ඉරිගහ ගන්න පුතේ චේතනාව කියන එක නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව කියනකොට මෙන්න මේක මතක් කරගන්න. යුසුමේ කිසියම් පාර්ශ්වයක් විසින් ගහගන්න යටින් ඉරක් එතන ඉඳන් ඔහුට විරුද්ධව නීතිය මගින් කටයුතු කරන්නේය. අන්න එතෙන්ද වෙනකම්. ඒ කියන්නේ යුසුමට සම්බන්ධ වන පාර්ශ්වයන් එකී යුසුමේ නියමයන් කඩ කරන්නේ නම් දඬුවම් ලබන්න නැත්නම් නීතියේ දඬුවම් ලබන්න වෙනවා. නැත්නම් ඔහුට විරුද්ධව නඩු දානවා යයි කලින් ඒ එකතාවයට එළඹෙන වෙලාවේ එහෙම දැම්මත් මම ඒකට මූණ දෙනවා කියන සංකල්පය නැත්නම් චේතනාව ඔවුන් සතුව තියෙන්න ඕන කියලායි ඒ කියන්නේ. අලුත් ඡේදකින් ලියන්නේ ඒකටම. මෙකී චේතනාවෙන් තොරව ඇති කරගනු ලබන එකඟතාවයන් පවතින අතර ඒවා ගෘහස්ත එකඟතාවයන් ලෙස හැඳින්වේ. අපි මීට කලින් මේක කතා කරලා තියෙනවා පවතින අතර ඒවා ගෘහස්ත එකඟතාවයන් ලෙස හැඳින්වේ. නීතියේ බැඳීලා ඉන්න චේතනාවක් නැත්තම් ඒ චේතනාවන් නැති බොහෝ ගිවිසුම් මොනවද? ගෘහස්ත එකඟතාවයන් කියලා කියනවා. ඒවා ගිවිසුම් නීතියට අනුව කොහොමද වෙන්නේ කියලා අපි ඊට කලින් කතා කරලා තියෙනවා. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න මොකද්ද නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව කියන්නේ? ගිවිසුමට සම්බන්ධ වන පාර්ශවයන් එකී ගිවිසුමේ නියමයන් කඩ කළොත් ඔහුට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න ඔවුන් බැඳිලා ඉන්නවා කියන එක තමයි මේ නෛතික චේතනාවක් ඇති කර ගැනීමේ චේතනාව කියලා අපි හඳුන්වන්නේ. හතරවෙනි ලක්ෂණය පුතේ තුන ඔච්චරයි ලක්ෂණ. හතරවෙනි ලක්ෂණේ ප්‍රතිස්ථාව. ඊට කලින් ගන්න පාස් පේපර් පොතේ 2017 ජනවාරි
10 වෙනි ප්‍රශ්නේ A 2017 ජනවාරි 10යි තමයි ප්‍රශ්නේ ඒ තමයි කොටස පුතා විනාඩි 5ක් කරක් ගා ප්‍රශ්නේ හොදට කියවන්න ලොකුවට තිබ්බට බය වෙන්න එපා කියවන්න කියවලා හොඳ සීරුවෙන් ගන්න ලකුණු 12ක් මේක ඔයාලට ලියන්න පුළුවන් ද බැරිද කියලා මොකෙන්ද මේක අහලා තියෙන්නේ කියලා වටහා ගන්න විනාඩි 5ක් තරම් නිවේදනේ නේ තැපෑලෙන් සංනිවේදනේ තැපෑලෙන් කරන ලද සංනිවේදනයක් නැත්නම් අපි තැපෑලෙන් කරන ලද ප්‍රතිග්‍රහණයක් අන්න ඒ වෙලාවේ මේකට අදාළ පුතේ ඔයා උත්තරේ ලියනවාද ගිහින් හරි ඔයා මේකට අදාළ උත්තරේ ලියනවා හරි එතකොට මම මේකට උත්තරේ පොඩ්ඩක් දාන්නම් ගෲප් එකට බලන්න ඒ ප්‍රමා හරි මොකද්ද වෙලා තියෙන්නේ බැලුවාම ප්‍රතිග්‍රහණය සංනිවේදනය වෙන්න ඕන සාමාන්‍ය අපි දන්නවා ප්‍රතිග්‍රහණය සංනිවේදනය වෙන්න ඕන කියලා අපි ඉගෙන ගත්තා. නමුත් ව්‍යතිරේක අවස්ථාවන් දෙකකුත් තියෙනවා. මොකද්ද ව්‍යතිරේක අවස්ථා දෙක ප්‍රතිග්‍රහණය සංනිවේදනය වෙන්න ඕන නැති? එක තමයි මුළු ලෝකෙටම කරපු ප්‍රතිග්‍රහණයකදී සංනිවේදනය වීම අත්‍යවශ්‍ය නැහැ. අර්පණදායකයා විසින් කියලා තිබ්බොත් මේක මට පසුව දැනුම් දෙන්න අත්‍යවශ්‍යයි කියලා තිබ්බේ නැත්නම් මේක ඕනෙත් නැහැ. නමුත් මේක අටගන්නේ මොකෙන්ද? එහෙම කියලා තියෙන වෙලාවක නම් සංනිවේදනයේ විය යුතු අවස්ථාවක නම් සංනිවේදනයේ වෙලා නැත්තම් බලංගු කිවිසුමක් හටගන්නෙත් නැහැ. ප්‍රතිග්‍රහණයේ සංනිවේදනය නැත්තම් බලංගු කිවිසුමක් හටගන්නෙත් නැහැ. නමුත් මේ සිද්ධිය යන්නේ තැපෑලෙන් ප්‍රතිග්‍රහණය කිරීමකදී. එහෙනම් ඔයා දන්නවා පුතේ දිනේ තැපෑල් කළ දිනේ තමයි අපි ප්‍රතිග්‍රහණය කරපු දිනේ විදියට පිළිගන්නේ. තැපෑල් කළ දිනේ ප්‍රතිග්‍රහණ දිනේ ලෙස පිළිගන්නවා නම් මේ සිද්ධාන්තයට අනුව මේ ලියුම තැපැල් කරලා තියෙන්නේ ඒ කියන දිනේටද ඔයා ඒක කියන්න. ඊට කලින් ඔයා ලියන්න ඕන මොකද්ද? ප්‍රතිග්‍රහණයක් සංනිවේදනය වීමෙන් වළංගු කිවිසුමක් හට ගන්නා අතර ප්‍රතිග්‍රහණය සංනිවේදනය නොවන්නේ නම් වළංගු කිවිසුමක් හටගන්නේ නැත. නමුත් ලොණු ලෝටම කරපු අර්පණදායකයා විසින් ප්‍රතිග්‍රහණය කළ යුතුයි දන්නවා නොමැති අවස්ථාවන් වල සංනිවේදනය වීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. අන්න අපි මුල් ටික කිව්වා. තැපෑලෙන් කරන ප්‍රතිග්‍රහණයකදී තැපැල් කළ දිනය ප්‍රතිග්‍රහණ දිනය ලෙස සලකනු ලබයි. තියරිය ලියන්න පුතේ ඉස්සරලා. අපි මොකක්ද ඉස්සරලා ලියන්නේ? තියරිය ලියනවා. තියරිය ලියලා අපි ලියනවා මේ සිද්ධියට අදාළ කරුණු. ඔන්න තියරිය කිව්වා. මොකද්ද තියරිය? ප්‍රතිග්‍රහණ දිනය ලෙස තැපෑලෙන් කර ප්‍රතිග්‍රහණයක සලකන්නේ තැපැල් කළ දිනයයි. ඔන්න ඔක ලිව්වා. දැන් සිද්ධිය මොකද වෙලා තියෙන්නේ? ඒ විසින් 2016 1 වෙනි දින තැපැල් මගින් අර්පණය සිදු කරන ලද අතර එම ලිපිය 2016 1 10 වන දින බීට ලැබුණි. ඒ අනුව අර්පණය වළංගු තත්ත්වයට පත්වන්නේ කවද්ද? 1/10 වන දිනේ ගැටලුව අනුව ඒ විසින් තම අර්පණය තැපැල් මගින් බීවිත දැනුම් දෙන අතර ප්‍රතිග්‍රහණය දැනුම් දිය යුතු ආකාරය විශේෂයෙන් සඳහන් කර නොමැත. මෙවැනි අවස්ථාවකදී ප්‍රතිග්‍රහණයද තැපැල් මගින් විය යුතු බව අර්පණදාය විසින් ව්‍යංගයෙන් අර්පණලාභී වෙත දැනුම් දුන්නාසේ අර්පණලාභී සැලකිය හැකිය. ඒ විසින් 2016 1/2 දෙපැල්ත මගින් යවනු ලබූ අර්පණය බී විසින් එම අර්පණය වළංගු තත්ත්වයට පත් වූයේ තැපැල් කළ දිනයයි. ඔයා ඔබ කියවන්න. සිද්ධිය කියවන්න. දින ටික ලියන්න. මේ දිනේ දාපු දිනේ, මේක ලැබුණු දිනේ, මේක කියපු දිනේ. ඔයා උත්තරයක් ගොඩනගන්න.
ඒ උත්තරේ ගොඩනගන්න මම ඒකට අදාළ උත්තරයක් ඔයාලට දාන්න. හරි? ඒක අද රැට ඉඳන් මේ කොටස ඉවරුනාම ඔන්න 2017 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ඔයා කරනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා අපිට ඒ කොටස් ඔයාලට කරන්න පුළුවන්. අපි මේ කතා කරපු සීමාවන් වල. තව තියෙනවා මේ වගේ ප්‍රශ්න ඔයාලට කරන්න පුළුවන්. එන්නේ ප්‍රශ්න ටික ඔයා නිතර බලන්න. මේකට අදාළ උත්තරය ඔයා ලියන්න ඕනේ. මම ඒකට අදාළ උත්තරේ ඔයා ගෲප් එකට දානවා. ඔයා ලියලාද නැද්ද කියලා බලන්න. ලියලා නැති අයට කරන්න ඔයා ඒක පිටපත් කරගනි. හැබැයි පුතේ ඔළුව හදාගන්න බැරි වෙයි කොහොමද මේ ප්‍රශ්න ගලවන්නේ කියලා. තියරිය ලියන්න. තියරියෙන් පස්සේ අපේ සිද්ධියට අදාළ ගැටලුව විසඳන්න. හරි? අපි යන් ඊළඟ හතරවෙනි ලක්ෂණය ගැන කතා කරන්න. ප්‍රතිස්ථාව ගැන කතා කරන්න. ප්‍රතිග්‍රහණය ගැන කතා කරන්න. sorry ප්‍රතිස්ථාව ගැන කතා කරන්න යන්න. ප්‍රතිස්ථාව. බෙදගන්නේ කවුද? හරි? ප්‍රතිස්ථාව ගැන කතා කරන්න. පුතා ඔය ගැටලුව ඔයා ලියන්න ඕනේ. ඔය ගැටලු තමයි එන්නේ ලකුණු 12ක්. ලියන විදිය මම කිව්වනේ. තියරිය කියන්නේ ඉස්සරලා ගැටලුව ගලවන්න. ගැටලුවේ අවසාන ප්‍රතිඵලය මේක වළංගු එකක්ද නැද්ද කියලා කියන්න. ලියන්නකො පළවෙනි ප්‍රශ්නේනේ. ඕක ලියලා බලන්න ඔයා ලියන තත්ත්වය හරිද කියලා මම උත්තරේ දාන්න. අපි යනවා ප්‍රතිස්ථාව ගැන කතා කරන්න. හරි? ප්‍රතිස්ථාව. මේක කියන්නේ පුතේ හරිද? මේ අපි ගිවිසුමකට හරි ප්‍රතිස්ථාව කියන එකෙන් කියන්නේ අපි ගිවිසුමකට සම්බන්ධ වෙද්දී සම්බන්ධ වන විෂය වස්තුවක් තියෙනවනේ. අපි කියමුකෝ මේ ඉඩමක් මිලදී ගන්න අපි ඉඩම් හිමිකාරය අතර ගිවිසුමක් ඇති වෙනවා නම් ඒ ඉඩම ගන්නදී මම මේ මිනිස්සුන්ට මොනවද දෙන්න ඕනනේ? ඒ ගිවිසුම ගන්නේ මොකක් සම්බන්ධයෙන්ද? ඉඩමයි තව මොකක් හරි එකක් එක්ක. අන්න ඒ මොනවද අපි මේ ගිවිසුමට අන්තර්ගත කරන විෂය පාදකයේ කියන එක තමයි මේ ප්‍රතිස්ථාවය යටතේ කතා කරන්නේ. එතකොට පුතා මේ ප්‍රතිස්ථාව කියන එක හොඳට මතක තියාගන්න. අපි ගන්නේ අගනා ප්‍රතිස්ථාව කියන එක රෝම ලන්දේසි නීතියට අනුව ප්‍රතිස්ථාව විදියට සලකන්නේ මොන ප්‍රතිස්ථාවද? අගනා ප්‍රතිස්ථාව. නමුත් පොඩක් ඉන්න මේක ඉංග්‍රීසි නීතියේදී අගනා ප්‍රතිස්ථාව වෙනවා. රෝම ලන්දේසි නීතියේදී සාධාරණ හේතුව කියන ප්‍රතිස්ථාවන් දෙකක් මත ඔයා මේ ගිවිසුම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. රෝම ලන්දේසි නීතියේදී කියනවා ගිවිසුම සම්බන්ධ වන විෂය වස්තුවට සාධාරණ හේතුවක් අන්තර්ගත විය යුතුයි කියලා. ඉංග්‍රීසි නීතියේදී කියනවා ගිවිසුමක් සම්බන්ධ වෙනවා නම් ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඒ දෙන්නා මුදලින් මැනිය හැකි දෙයක් සම්බන්ධයෙන් තමයි ගිවිසුමක් ගන්න ඕනේ කියලා. කවුද කියන්නේ? ඉංග්‍රීසි නීතියේදී කියන්නේ. ආදරය, සෙනෙහස, දයාව, කරුණාව වගේ දේවල් ඉංග්‍රීසි නීතියට අනුව ගිවිසුමක් ගන්න බෑ. පදනම් වෙන සාධකය මොකද්ද? මුදලින් මැනිය හැකි. ඒ තමයි පුතේ අගනා ප්‍රතිස්ථාව. සාධාරණ හේතුව කියන රෝම ලන්දේසි නීතියේදී මුදලින් මැනිය නොහැකි දේවල් වලට ගිවිසුමකට එළඹෙන්න පුළුවන් කියලා කියනවා. ලියන්න මෙන්න මෙහෙම ප්‍රතිස්ථාව. ප්‍රතිස්ථාවක් යටතේ අර්පණදායී විසින්
අර්පණදායි විසින් සිය අර්පණේනුත් අර්පණලාභියා විසින් සිය ප්‍රතිග්‍රහණේනුත් බැදී සිටිනුයේ එය ප්‍රතිස්ථාවක් මත පදනම් වූ විටය හරි එහෙනම් මෙන්න මේ අර්පණදායි කියන කෙනා පුතේ කරන අර්පණයක් මෙන්න මේ අර්පණලාභියා විසින් කරන ලබන ප්‍රතිග්‍රහණයක් අර්පණදායි කරන ලබන අර්පණයක් අර්පණලාභියා කරන ලබන ප්‍රතිග්‍රහණයක් බැඳිලා තියෙන්නේ මොකෙන්ද මෙන්න මේ කියන ප්‍රතිස්ථාවේ නවුතර මතක තියාගන්න අර්පණදායි හෝ අර්පණලාභියා ප්‍රතිස්ථාවක් නැතුව ගිවිසුමක් ඇති කරගන්නේ නැහැ ඒව කියන්නේ පුතේ ඉංග්‍රීසි නීතියේදී රෝමලන්දේසි නීතියේදී අපිට ප්‍රතිස්ථාවන් දෙකක් දෙනවා. ඒ කියන්නේ දෙපාර්ශ්වයේ බැඳිලා ඉන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. එක තමයි ඉංග්‍රීසි නීතියේදී අගනා ප්‍රතිස්ථාව. ඉංග්‍රීසි නීතියේදී කියනවා මොකක් කියලාද? අගනා ප්‍රතිස්ථාව. රෝමලන්දේසි නීතියේදී කියනවා සාධාරණ හේතු. එහෙනම් අපිට කිව්වොත් රෝමලන්දේසි නීතිය අනුව ප්‍රතිස්ථාව කියලා අපි කියන්නේ මොකක් කියලාද? අගනා ප්‍රතිස්ථාව කියලා. අපිට කිව්වොත් ඉංග්‍රීසි නීතියට කිව්වොත් අගනා ප්‍රතිස්ථාව, රෝමලන්දේසි නීතියට කිව්වොත් සාධාරණ හේතු. පුතේ සරල අදහස තමයි අගනා ප්‍රතිස්ථාවෙන් කියන්නේ මුදලින් මැනිය හැකි දේවල් සම්බන්ධයෙන් විතරයි යොසුම් එළවෙන්න පුළුවන් කියන්නේ. නමුත් හොඳට මතක තියාගන්න සාධාරණ හේතුව කියන එක යටතේ ඒක පුළුල් අර්ථකථනයක් දෙනවා. මුදල් වලින් පමණක් නෙවෙයි මුදලින් පමණක් නොව හරි ඔය ආදරය සෙනෙහස දයාව කරුණාව වගේ දේවල් වලට යොසුම් ඇති කරගන්න පුළුවන් කියලා රෝමලන්දේසි නීතියේදී කියනවා. එහෙනම් අපිට ඉංග්‍රීසි නීතියට අනුව කිව්වොත් අගනා ප්‍රතිස්ථාව වෙනවා. රෝමලන්දේසි නීතියට කිව්වොත් සාධාරණ හේතු වෙනවා. ඉංග්‍රීසි නීතිය අගනා ප්‍රතිස්ථාවත් රෝමලන්දේසි නීතිය සාධාරණ හේතුවක් කියලා. නමුත් ප්‍රතිස්ථාව කියන්නේ මොකද්ද? අර්පණදායි හෝ අර්පණලාභියා බැඳී සිටින්නේ මොකක් මතද? මෙන්න මේ අර්පණය මත. ලියන්නේ ඒකට මෙහෙම ඉංග්‍රීසි නීතියට අනුව ප්‍රතිස්ථාව යනු
ඉංග්‍රීසි නීතිය අනුව ප්‍රතිස්ථාවය අනුව අගනා ප්‍රතිස්ථාව වන අතර වෙන පෑනකින් ලියන්න අගනා ප්‍රතිස්ථාව කියන්න මොකද කියන්නේ අගනා ප්‍රතිස්ථාව වන අතර රෝම ලන්දේසි නීතියට අනුව රෝම ලන්දේසි නීතියට අනුව ප්‍රතිස්ථාව වන්නේ වෙන පෑනකින් ලියන්න සාධාරණ හේතුවයි හරි ප්‍රතිස්ථාවෙන් කිව්වේ මොකක්ද අර්පණලාභියා අර්පණේනොත් අර්පණලාභියා ප්‍රතිග්‍රහණයනුත් බැඳිලා ඉන්නේ මොකට අනුවද ප්‍රතිස්ථාවකට අනුව. ඉංග්‍රීසි නීතියේදී ඒක අගනා ප්‍රතිස්ථාව වෙනවා. රෝම ලන්දේසි නීතියේදී සාධාරණ හේතුව වෙනවා. බලමු අපි ওই දෙන්න වෙනම අරන්. යන්න අතේ අවසාන කොටසේ අගනා ප්‍රතිස්ථාව කියලා තියෙනවා. ගිවිසුම් නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල අදාළ වනුයේ highlight කරගන්න ඉංග්‍රීසි නීතිය ශ්‍රී ලංකාවේ ගිවිසුම් නීතිය සම්බන්ධයෙන් අදාළ වන්නේ මොන නීතියද? ඉංග්‍රීසි නීතිය. වන අතර ඒ යටතේ ප්‍රතිස්ථාව යනුවෙන් හඳුන්වන්නේ මොකද්ද? අගනා ප්‍රතිස්ථාවයි. අන්න පුතේ ශ්‍රී ලංකාවේ ගිවිසුම් නීතියට අදාළ වෙන්නේ මොකද්ද? ඉංග්‍රීසි නීතිය. ඉංග්‍රීසි නීතියේදී ප්‍රතිස්ථාව කියන්නේ මොකටද? අගනා ප්‍රතිස්ථාව. ලියන්න අගනා ප්‍රතිස්ථාව කියන එක මෙන්න මේම. ඔය දීලා තියෙන දෙක අතර මැද තීරුවේ. අගනා ප්‍රතිස්ථාව යනු අගනා ප්‍රතිස්ථාව යනු වෙන පෑනකින් ලියන්න මුදලින් මැනිය හැකි ඕනෑම දෙයක් මුදලින් මැනිය හැකි ඕනෑම දෙයක් මුදලින් මැනිය හැකි ඕනෑම දෙයක් සාමාන්‍ය පෑනි වන අතර ආදරය දයාව කරුණාව වැනි දේ ආදරය දයාව කරුණාව වැනි දේ මුදලින් මැනිය නොහැකි බැවින් ඒ මත පදනම් වූ එකඟතාවයන් ඒ මත පදනම් වූ එකඟතාවයන් ප්‍රතිස්ථාවක් නොමැතිවීමේ පදනම මත ප්‍රතිස්ථාවක් නොමැතිවීමේ පදනම මත ගිවිසුම් ලෙස නොසලකේ එනම් පුතේ ඉංග්‍රීසි නීතියට අනුව ප්‍රතිස්ථාවක් නැහැ කියලා අර්ථකථනය කරන්නේ කොහොමද? මුදලින් මනින්න පුළුවන් නම් එතන ප්‍රතිස්ථාවක් තියෙනවා. මුදලින් මනින්න බැරි නම් එතන ප්‍රතිස්ථාවක් නැහැ. ප්‍රතිස්ථාවක් නැහැ කියන්නේ ගිවිසුමකුත් නැහැ කියන එක. බලන්න උදාහරණයක් තියෙනවා දීලා. ඒ විසින් තම දරුවා බීහට දරු සේනාංශ මත තා මෝටර රථයේ තෑගි දීමට අර්පණය කළ අතර බී විසින් ඒ පිළිගන්නා ලදී. කෙසේ වුවද දරු සේනාංශ යන්න මුදලින් මැනිය නොහැකි වීමේ පදනම මත ඉංග්‍රීසි නීතියෙන් වළංගු ගිවිසුමක් ඇති නොවේ. ආදරය දයාව සෙනෙහස කරුණාව කියන දේවල් මුදලින් මනින්න බෑ.
ශ්‍රී ලංකාවේදී ඉංග්‍රීසි නීතියයි ක්‍රියාත්මක වෙන්නේ. ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක වන නිසා අපිට අදාළ වෙන්නේ මොන නීතියද? ඉංග්‍රීසි නීතිය. එහෙනම් ඒකෙදී අපි ගිවිසුමේ ප්‍රතිස්ථාව විදියට සලකන්නේ මොකද්ද? මුදලින් මැනිය හැකි විෂය වස්තුන් සඳහා එළඹෙන්නා වූ ගිවිසුම් විතරයි අපි ගිවිසුම් වළංගු ගිවිසුම් විදියට හඳුනාගන්නේ. අගනා ප්‍රතිස්ථාවයේ ප්‍රභේදයන් තියෙනවා පුතේ. යන්නේ එහා පැත්තට. පිටු අංක 9. අගනා ප්‍රතිස්ථාවයේ පවත්නා ප්‍රභේද. 1. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව ලියන්න. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව 1 දීලා තියෙනවා 1 ඊට ඉස්සරහින් ලියන්න. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව 2 ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිස්ථාව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිස්ථාව 3 අතීත ප්‍රතිස්ථාව එහෙනම් පුතේ ප්‍රතිස්ථාවන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිස්ථාවක් තියෙනවා. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාවක් තියෙනවා. අතීත ප්‍රතිස්ථාවක් තියෙනවා. හරි? බලන්න ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව කියන්නේ මොකක්ද කියන? ගිවිසුමට එළඹෙන විටදී ගිවිසුමේ පාර්ශවකරුවන් විසින් එකඟව සහ සපයා ඇති ප්‍රතිස්ථාව යටින් ඉරි ගහ ගන්න. පාර්ශවකරුවන් විසින් එකඟව සහ සපයා ඇති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව. පාර්ශවකරුවෝ එකඟ වෙලක් තියෙනවා. ඒකගතාවයට අදාළ ප්‍රතිස්ථාව සපයලක් තියෙනවා. ඉඩම මිලදී ගන්නත් කැමැත්තක් දක්වලා මුදලුත් ගෙවලා තියෙනවා. ප්‍රතිස්ථාව ක්‍රියාත්මක වෙලා. මොකක්ද තියෙන්නේ? හොඳට බලන්න. එකගතාවය තියෙනවා. ප්‍රතිස්ථාව සපයලක් තියෙනවා. ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිස්ථාව බලන්න. හැකි ප්‍රතිස්ථාව අරක ක්‍රියාත්මක වෙලා ඉවරයි. කළ මේක කරන්න පුළුවන්. යටින් ඉරි ගහ ගන්න. ගිවිසුමේ එළඹෙන විට බලන්න කියවලා පාර්ශවකරුවන් එකඟව ඇති නමුත් මම ඔයාගේ ඉඩම මිලදී ගන්නම්. එකඟව ඇති නමුත් තාමත් සපයා නැති ප්‍රතිස්ථාව. මුදල් ගෙවලා නැහැ. ඉඩම මිලදී ගන්නම්. මුදලුත් ගෙවුවනම් ක්‍රියාත්මක කරලා ඉවරයි. ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව. ඉඩම මිලදී ගන්න කැමති. හැබැයි පුතේ මුදල් ගෙවලා නැහැ. තාමත් සපයා නැති ප්‍රතිස්ථාව. ක්‍රියාත්මක කරන්න පුළුවන්. මුදල් ගෙවුවනම් ප්‍රතිස්ථාව සම්පූර්ණයි. අනිත් එක තමයි අතීත ප්‍රතිස්ථාව. ඒකේ ගහ ගන්න උඩ එකේ එකඟව ඇති නමුත් සපයා නැති ප්‍රතිස්ථාව. 3 අතීත ප්‍රතිස්ථාව. පුතේ ඉඩම මිලදී ගන්න කලින් සල්ලි දීලා. ඉඩම මිලදී ගන්න කලින් ගාන කතා කරන්න කලින් සල්ලි දීලා. අතීතේ මීට කලින් මේකට සිද්ධාන්තයට පදනම් වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න. යටින් ඉරි ගහගෙන
අති ගිවිසුම් නීතියට අනුව වළංගු ප්‍රතිස්ථාවක් විදියට සලකන්නේ නැහැ අතීත ප්‍රතිස්ථාවන්. හරියට ඇඩ්වාන්ස් දෙනවා වගේ ගණන් කතා කරන්න කලින් ගාණක් දෙනවා. හරි හරි ඔය ඉතින් මම ගන්නවා. මේ ගාණ තියාගන්න ඔයා පස්සේ ගාණ කියන්න මම. අතීත ප්‍රතිස්ථාව වළංගු ගිවිසුමක් විදියට පිළිගන්නේ නැහැ. එහෙනම් ක්‍රියාත්මක කළ ප්‍රතිස්ථාව පාර්ශවකරුවෝ එකඟ වෙලා සපේලක් තියෙනවා. ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිස්ථාව එකඟ වෙලා තිබ්බට සපේලා නැති එක අතීත ප්‍රතිස්ථාව. මේක අතීත සිද්ධියක් මත වෙච්ච දෙයක්. හැබැයි මේක වළංගු ගිවිසුමක් විදියට පිළිගන්නේ නැහැ. කියව ගන්නවාගේ උදාහරණ දීලා තියෙන්නේ. උදාහරණ කියව ගන්න. හරි. මොකද සිද්ධිය කියන්නේ? එක්තරා ඥාති සොයුරෙක් පවුලේ සෙසු අය සමග ජීවත් වන අතර ඈ විසින් නිවස වැඩි දියුණු කිරීම සඳහා වේදම් කරලාද පුතේ මතක තියාගන්න පාස් පේපර් එකේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. පසුකාලීනව ඇයට නිවසින් යන ලෙස අනිකුත් අය පවසන ලදී. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය සිද්ධිය. හදන එකාව ගෙදරින් එළවනවා. ගේ හදන එකා ගෙදරින් එළවනවා. හරි? නිවසින් යන ලෙස අනිකුත් අය පවසන ලද විට අදාළ වැය කළ මුදල ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් මත ඇය නිවසින් යන ලදී. අදාළ පොරොන්දුව කඩ කිරීම මත ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් ඇය මෙකී නඩු පැවරු අතර අධිකරණය පවසා සිටියේ අදාළ නඩත්තු වියදම අතීත ප්‍රතිස්ථාවක් බැවින් අදාළ ලිඛිත පොරොන්දුවෙන් සෙසු අය බැඳීමකට ලක් නොවන බවයි. මේ වෙන කොටත් මුදල් ගෙවා අවසන් අතීතයේ සිදුවෙච්ච දෙයක්. අතීත සිද්ධාන්තයන් වර්තමාන ගිවිසුම් නීතියේ බල රහිත වෙනවා. ඔන්න උදාහරණ. ඊට පස්සේ කියනවා පුතේ අතීත ප්‍රතිස්ථාවන් සම්බන්ධයෙන් වියතිරේක. එහෙම වෙන්නේ නැති අවස්ථාවන් තියෙනවා. එකක් තමයි චෙක්පත් විනිමය බිල් පොරොන්දු නෝට්ටු. සල්ලි දීලා චෙක් එක දෙනවා කියන්නකො. නඩු දැම්මාම කියනවනේ අනේ මේක ඊට කලින් සල්ලි දීපු අතීත ප්‍රතිස්ථාවක්. ඒ හින්දා මේ චෙක් ටික ඒකට අදාළ නැහැ. අනිත් එක තමයි සේවය සිදු කිරීමෙන් අනතුරුව ගෙවන එකඟතාවය. ඔයා අද වැඩ කරන්නකො. වැඩ කරාට පස්සේ අපි ගෙවන්නම්. ගෙවන්නේ නඩු දානවා. ඒක අතීත ප්‍රතිස්ථාවක්. ගෙවන්නම් කියලානේ කිව්වේ. වැඩ කරානේ. එහෙම නොවී ඉන්න බෑ. ඒවා පුතේ ගිවිසුම් නීතියට අනුව බල රහිත වෙන්නේ නැහැ. චෙක්පත් විනිමය බිල් පොරොන්දු නෝට් අපි ඒක තියෙනවා ගන්නු කළ හැකි ලියවිලි. ඒකෙදි සේවය සම්බන්ධයෙන් අදාළ නොවනවා. අනිත් සෑම අවස්ථාවකම අතීත ප්‍රතිස්ථාවන් පුතේ ගිවිසුම් නීතියට අනුව වළංගු වන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ප්‍රතිස්ථාවේ ඊළඟ එක රෝමලන්දේසි නීතිය යටතේ කතා කරන සාධාරණ හේතු කියන. එහෙනම් ඔයා දන්නවා සාධාරණ හේතුවේදී මම කිව්වා මීට වඩා පුළුල් සංකල්පයක් මුදලින් මැනිය හැකියයි කියනවට වඩා පුළුල්ව කතා කරලා කියනවා ඔන්න ඔය ආදරේ දායව සෙනෙහසත් ප්‍රතිස්ථාවක් විදියට සැලකනවා. නමුත් පුතේ කරුමක මහත ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මොන නීතියද? ඉංග්‍රීසි නීතිය. ලියන්න වෙන මේ රෝමලන්දේසි නීතිය යටතේ ප්‍රතිස්ථාව ලෙස හඳුනා ගනු ලබන්නේ සාධාරණ හේතුවයි. සාධාරණ හේතුව අගනා ප්‍රතිස්ථාවට වඩා පුළුල් අර්ථයක්. සාධාරණ හේතුව අගනා ප්‍රතිස්ථාවට වඩා පුළුල් අර්ථයක් ගනු ලබන්නක් වන අතර වෙන පෑනකින් ලියන්න
මුදලින් මැනිය හැකි දේ මෙන්ම මුදලින් මැනිය හැකි දේ මෙන්ම මුදලින් මැනිය හැකි දේ මෙන්ම මුදලින් මැනිය නොහැකි මුදලින් මැනිය නොහැකි ආදරය කරුණාව දයාව වැනි දේ ආදරය දයාව කරුණාව වැනි දේ ප්‍රතිස්ථාවක් ලෙස සලකයි උදේ ප්‍රශ්නවලදී උත්තර ලියද්දී සාධාරණ හේතුව ලංකාවේ ගිවිසුම් නීතියේ ප්‍රතිස්ථා විදිහට හඳුන්වන්නේ අගනා ප්‍රතිස්ථාව. මොකද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මොන නීතියද? ඉංග්‍රීසි නීතිය නිසා. කරුණු හතරක් වළංගු ගිවිසුමේ කරුණු හතරක් කතා කරා. තව තියෙනවා කරුණු හතරක්. යන් අපි පස්වෙනි කරුණට. මොකක්ද? හරි පස්වෙනි ලක්ෂණය ගිවිසුමක් ඇති කර ගැනීමට ඇති හැකියාව. ඒකට අපි කිව්වා මොකක් කියලාද? ශක්නුතාවය කියලා. ශක්නුතාවය. උතේ සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙකුටම ගිවිසුම් මෙලවලට එළඹෙන්න බෑ. මෙන්න මේ කියන පුද්ගලයන්ට කිසිම හැකියාවක් නැහැ ගිවිසුම් වලට එළඹෙන්න. හරි මෙන්න මේ කියන පහත මේ කියනවා අපි 5 දෙනෙක් ගැන. ඒ 5 දෙනාට ගිවිසුම් වලට එළඹෙන්න බෑ. ගිවිසුම් වලට එළඹීමේ හැකියාව තමයි අපි කියන්නේ මොකක් කියලාද? ශක්නුතාවය කියලා. යටින් ඉරි ගහගත්තත් කමන්නේ. ගිවිසුම් වලට එළඹීම සඳහා සම්පූර්ණ හැකියාව කියන එක තමයි අපි කියන්නේ ශක්නුතාවය කියලා. මෙන්න මේ පුද්ගලයන්ට ගිවිසුම් වලට එළඹීමේ හැකියාවක් නැහැ. එක බාල වයස්කරුවා. අපි වගේ ආයත බෑ ගිවිසුම් වලට එළඹෙන්න. බාල වයස්කරුවා. බාල වයස්කරුවා. දෙක නෛතික පුද්ගලයන්. අපි කතා කරමු කවුද ওই නෛතික පුද්ගලයෝ කියන්නේ? තුන
වස්තු භංගත්වයටපත් වූ පුද්ගලයා. වස්තු භංගත්වයටපත් වූ පුද්ගලයා. මංකොලොත් වෙච්ච අය වස්තු භංගත්වයටපත් වූ පුද්ගලයා. ඊළඟට පුතේ ඔය මේ අපි කියනවනේ බීපු මිනිස්සු කියන දේවල් ගණන් ගන්න එපා කියලා ඒ අයත් ඉන්නවා. බීමත් පුද්ගලයා. එයාලටත් බෑ කිව්සුම් වලට එළඹෙන්න. එළඹුණාට වැඩක් නැහැ ඒවා බල රහිතයි. මෙහෙම කට්ටිය ඉන්නවද අපේ ගෲප් වල නැහැ සමහර අනිත් අයගේ වගේ ඉන්නවලු උම්මතු භාවයටපත් වූ පුද්ගලයන් උමතු භාවයටපත් කොහෙද යන්නේ වල්ලේ පොල් වගේ කෑවද නෑ ඔය වගේ ආන් එහෙම පොරවල් උන්නට ඉන්නවා වගේ පොරවල් හරි උමතු භාවයටපත් වූ පුද්ගලයන් මෙන්න මේ කියන පස් දෙනා එළඹෙන ගිවිසුම් නීතියට අනුව වළංගු වෙන්නේ නැහැ හේතුව එයාලට ගිවිසුම් වලට එළඹීමේ හැකියාවක් නැහැ. හැබැයි පුතේ බාල වයස්කරුවන් වන ඒ කියන්නේ 18ට අඩු අපි වගේ අය 18ට අඩු අය බාල වයස්කරුවන් විදිහට සැලකනකොට එයාලා එළඹෙන ගිවිසුම් වර්ග දෙකක් හඳුනා ගන්න. බාල වයස්කරුවෝ එළඹෙන ගිවිසුම් වර්ග දෙකක් හඳුනා ගන්න. එක ලියන්න සහායක ගිවිසුම් දෙක සහායක නොවන ගිවිසුම් මොනවාද බාල වයස්කරුවෝ එළඹෙන ගිවිසුම් දෙක සහායක ගිවිසුම් හා සහායක නොවන ගිවිසුම් හරි ඔන්න ඔයාලට තියෙනවා පිටු අංක 10 දීලා සහායක ගිවිසුම් හා සහායක නොවන ගිවිසුම් කියව ගන්න ඕන අපි ඊළඟ දවසේ හම්බෙද්දී සහායක ගිවිසුම් හා සහායක නොවන ගිවිසුම් කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි උමතු පුද්ගලයන් හා බීමත් පුද්ගලයන් හා වස්තු භංගත්වයට පත් වුණු පුද්ගලයන් එළඹෙන ගිවිසුම් වලට මොකද වෙන්නේ? සහායක ගිවිසුම් වලදී මොකද වෙන්නේ? සහායක නොවන ගිවිසුම් වලදී මොකද වෙන්නේ? මේක මම සාරාංශගතව ඊළඟ දවසේ කතා කරනවා. ඒත් එක්ක පුතේ අපි මොහොත සෙනසුරාදා හෝ ඉරිදා ආපහු අපි හම්බේ ලෝ එකේදී මේක ඉවර කරගන්න ඕන ඉක්මනට. හරි? ඔයාලා ප්‍රශ්න දීලා තියෙනවා පිටු අංක 19. මේවා ලියන්න ඕනි. ඔක්කොම කතා කරන්න අපිට පුළුවන් වෙයිද දන්නේ නැහැ. අභ්‍යාස මාලාව පිටු අංක 18න් පටන් ගන්නවා. ආදර්ශ ප්‍රශ්නක් තියෙනවා. මෙන්න මේ වගේ ගැළපෙන ඒවා විතරයි කියන්නේ. විභාගයට ඒයයි අපි අපේක්ෂා කරන අනුමාන කරන ප්‍රශ්න ටික විතරක් මම උත්තර ලියනවා. ඔයාට නිකන් ඉන්න බෑ පුතේ. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ කොටසට එනකන් සියලු ප්‍රශ්න ඔයා ලියන්න, උත්තර ලියලා දාන්න. හරිද වැරදිද කියලා බලලා දෙන්නම්. අපි ඊළඟ දවසේදී මේක කතා කරමු. සහායක ගිවිසුම් හා සහායක නොවන ගිවිසුම් සම්බන්ධයෙන්